समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमोक्खदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි ඔය අවශ්‍ය කරන්නේ අවශ්‍යයෙන්ම අපි සෑම කෙනෙකුටම නිවන් අවබෝධය. ඒ නිර්වාණය අවබෝධ කරගන්නට පිළිවෙතක් තියෙනවා. ප්‍රතිපදාවක් තියෙනවා. ඒ පිළිවෙත, ඒ ප්‍රතිපදාව තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙනවා සීල, සමාධි, ප්‍රඥා. පියවර තුනක් තියෙනවා. පළවෙනි එක සීලය. දෙවෙනි එක සමාධිය, තුන්වෙනි එක ප්‍රඥාව. ද සීලය ගැන මේ පින්වත හොඳට දන්නවා. සමාධිය ගැනත් දන්නවා. මේ නිවන සඳහාම උපනිශ්‍රය වන ධර්මදේශනාවක් නම් අපිට අවශ්‍ය කරන්නේ ප්‍රඥාව. ඒ ප්‍රඥාවත් නිවැරදි වූ ප්‍රඥාව. ඒකට කියන්නේ විදර්ශනා ප්‍රඥාව. විදර්ශනා ප්‍රඥාවෙන් තමයි මේ ලෝකේ යම්කිසි කෙනෙක් නිර්වාණ අවබෝධ කළා නම්, නිර්වාණය සාක්ෂාත් කළා නම් ඒ විදර්ශනා ප්‍රඥාවෙන් විතරයි. වෙන කිසිම ක්‍රමයක් නැහැ. විදර්ශනා කියන්නේ දර්ශනය කියන්නේ දකිනවා. විදර්ශනා කියන්නේ විශේෂයෙන් දකිනවා. විවිධාකාරයෙන් දර්ශනය විදර්ශනයි. විශේෂයෙන් දැකීම විදර්ශනයි. එනම් විශේෂ දර්ශනයක් තියෙනවා. ඒ විශේෂ දර්ශනය තුළින් අපට පුළුවන්කම තියෙනවා තන් කීපයකින් විතරක් නෙමෙයි මේ පටිච්ච සමුප්පාදේ දැන් ආශ්‍රවත් පටිච්ච සමුප්පාදයට අයිති. මොකද ආශ්‍රව නිසා තමයි අවිද්‍යාව පවතින්නේ. අවිද්‍යාව තියෙනවා නම් එතන ආශ්‍රව තියෙනවා. ඒතර යම් කිසි කෙනෙක් අවිද්‍යාව තුල නම් ඉන්නේ එයාට නියත වශයෙන් ආශ්‍රව තියෙනවා. ඒ ආශ්‍රව තමයි කාමාශ්‍රව, භවආශ්‍රව, ditthi ආශ්‍රව. කාමාශ්‍රව, භවආශ්‍රව, ditthi ආශ්‍රව කියන්නේ ආශ්‍රව කියන්නේ ඇලෙනවා. කාමයන්ට ඇලෙනවා කාමාශ්‍රව. භවයන්ට ඇලෙනවා භවආශ්‍රව. ditthi වලට ඇලෙනවා ditthi ආශ්‍රව. මේ ආශ්‍රව තියෙන තාක්කල් යම් කිසි කෙනෙකුට නිවන් දකින්න බෑ. ඒ ආශ්‍රවයන්ගේ ප්‍රහාණයම නිවනයි. ආශ්‍රක්කේශර ඥාන. සියලු ආශ්‍රවයන් සේවිච්ච බව Tamanට නුවණින් දකින්න පුළුවන් නම්, දැක ගන්න පුළුවන් නම්, තේරුම් ගන්න පුළුවන් නම් යා නිර්වාණය අවබෝධ කරපු කෙනෙක්. ඒ වගේම සංස්කාර නිරෝධය, විඥාන නිරෝධෝ. සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ. යමෙකුට සංස්කාරත් නැත්තම්. ඒතර සංස්කාර නැති වෙන්නේ මොනව නැති කරාමද? ආශ්‍රව නැති කරාම. එහෙනම් ආශ්‍රව කියන ධර්මතාවයන් අපේ සිත තුළ ක්‍රියාත්මක වෙනවද නැද්ද කියන එක අපි හොයන්න ඕනේ. විමසන්න ඕනේ. විමසලා හොයලා බලලා ඒ ආශ්‍රව අපේ සිත තුළ ක්‍රියාත්මක වෙනවා නම් ඒ ආශ්‍රවයන්ගෙන් සිත අයින් කරන්න ඕනේ. සිත බැහැර කරන්න ඕනේ. ඒ බැහැර කරන කෙනෙකුට, සිත ආශ්‍රවයන්ගෙන් අයින් කරන කෙනෙකුට නිවන් දකින්න පුළුවන්. එහෙනම් නිවන සඳහාම උපනිශ්‍රේ උපකාර වෙන්නේ ඒ දේශනාවන්. ආශ්‍රව ගැන දැනගන්න, ආශ්‍රව ක්‍රියාත්මක වෙනවද කියලා දැක ගන්න.
කාමාශ්‍රව. කාම කියන්නේ කැමැති කියන එක. මොනවටද කැමැති? කැමැති ආධ්‍යාත්මික මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහටත් කැමැති. බාහිර දේවල් වලටත් කැමැති. ඒ මොනවාද? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම. ඒවටත් කැමැති. කැමැති කියන්නේ කාම. ආශ්‍රව කියන්නේ ඇලෙනවා. දැන් තමන්ගේ සිතින් තමන් විමසලා බලන්න ඕනේ මම මේ අධ්‍යාත්මික කැමැති දේවල් තියෙනවද? බාහිර කැමැති දේවල් තියෙනවද? එහෙනම් ඒ කැමැති දේවල් තියෙනවා නම් අපි ඒ පිළිබඳව පරීක්ෂා කරලා බලන්න ඕනේ ඇයි මං ඒවට කැමති වෙන්නේ කියලා. ඒවට කැමති වෙන්නේ ඒකට හේතුවක් තියෙනවා. නිකන් කැමති වෙන්නේ මේ ලෝකේ කිසිම කෙනෙක්. ඒ කැමති වෙන්නත් හේතුවක් තියෙනවා. ඒ කැමති වෙන හේතුව තමයි මේ අධ්‍යාත්මික මේ ස්වභාවයන් හා ඒ බාහිර ස්වභාවයන් පිළිබඳව නිවැරදිව නොතේරෙනකම. ඒ පිළිබඳව නිවැරදිව දන්නේ නැහැ. නිවැරදි වැටහීමක් නැති නිසා තමයි ඒවට කැමති වෙන්නේ. ඒ කැමති කියන එක තමයි කාම. ආශ්‍රව ඇලෙනවා. එහෙනම් කැමැත්තෙන් ඇලෙනවා. දැන් කැමැත්තෙන් ඇලෙන ධර්මතාවයන් අපිට පුළුවන්කම තියනවා 30කින් අයින් කරන්න. ඒතර කාමාශ්‍රව අයින් වෙනවා. කැමැති ඒවා 30ක් තියෙනවා. ඒ තමයි පහේව 6ක්. ඒ පහේව 6 තමයි ඇස, බාහිර රූප. දෙක නිසා හැදෙන සිත. ඒ තුන් කරුණ එකතු ස්පර්ශය, ස්පර්ශයෙන් නිසා විඳීමේ සිත. දැන් බලමු අපි මේ පහටම කැමතිද නැද්ද කියලා. කැමති. කැමති නම් කාම. ආශ්‍රව නම් ඇලෙනවා. මේ පහට කැමති. ඒ කැමති. ඒ ප්‍රිය. ඒ ආස කරන්නේ. ආස කරන්නේ ඒකේ නිවැරදිතාවය එහෙම නැත්නම් නිවැරදි ස්වභාවය Tamanට තේරෙන්නේ. අවබෝධ නැහැ. වැටහිලා නැහැ. ඒ නිසා කැමති වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ආශ්‍රව අයින් කරන්න නිකම් බෑ. නිකන් අයින් වෙන්නේ ආශ්‍රව. ඇලෙන ස්වභාවයෙන් නිකන් අයින් වෙන්නේ. ඇලෙන ස්වභාවය අයින් වෙන්න නම් ඒ ධර්මතාවයන් පිළිබඳව දැනගන්න ඕනේ, දැක ගන්න ඕනේ. දැන් එතකොට මම 30ක් කිව්වා. ඇස, රූප, දෙක නිසා සිත, කර්ණ තුන එකතු කරන්නේ තුන් කරුණ එකතු ස්පර්ශය, ස්පර්ශය නිසා විඳිනවා. විඳීමේ සිත. දැන් බලන්න මේ පහටම කැමති නැද්ද කියලා අපේ සිත. ඇසට කැමතිද අකමැතිද? පෘථග්ජන පුච්චරය ගැන කතා කරන්නේ. ආර්ය පුච්චරය ගැන නෙමෙයි. මේ පෘථග්ජන පුච්චරයට නිවන ඕනේ. ආර්ය පුච්චරය නිවන් දැකලානේ තියෙන්නේ. සෝවාන්ච්ච පුච්චරයත් නිවන දැක්කා. සක්‍රුදාගාමි පුච්චරයත් නිවන් දැක්කා. අනාගාමි පුච්චරයත් නිවන දැක්කා. රහතන් වහන්සේත් නිවන් දැක්කා. එහෙනම් කතා කරන්නේ පෘථග්ජන පුච්චරයන් ගැන. එලා නිවන දැක්කේ නෑ. එයාට ආශ්‍රව තියෙන නිසා. එහෙනම් ඇසට කැමතිද නැද්ද කියලා තමන්ගේ සිතින් විමසලා බලන්න. කැමතියි. ඒ ඇස ඉදිරියේ තියෙන ලස්සන රූප ඒකට කැමතියි. ඒ දෙක නිසා උපදින සිත චක්කු විඥානේ ඒ රූප පිළිබඳව දැනගැනීමේ සිත ඒකට කැමතියි. ඒ තුන් කරුණ එකතු ස්පර්ශයයි ඒ ස්පර්ශ වෙනවට කැමතියි. නැත්තම් අර විඳීමේ සිත හදන්න බෑනේ. එන ස්පර්ශයටත් කැමතියි. විඳීමේ සිතටත් කැමතියි. නැද්ද? ඉතින් කාම ආශ්‍රවනේ. කාම කියන්නේ කැමැති, ආශ්‍රව කියන්නේ ඇලිලා. එහෙනම් කැමැත්තෙන් ඇලිලා නැද්ද ඔය පහටම? කැමැත්තෙන් ඇලිලා. අනිත් පහ තමයි කන, බාහිර ශබ්ද. දෙක නිසා සිතයි. ඒ තුන් කරුණ එකතු ස්පර්ශය, ස්පර්ශය නිසා විඳීමේ සිතයි. දැන් බලමු අපි කැමැත්තෙන් ඇලිලා නැද්ද කියලා. කාමාශ්‍රව. කනට කැමති. කැමති. බාහිර ශබ්ද අහන්න කැමති.
මේ දෙක නිසා හැදෙන සිතට ඒකට කැමතියි. ඒ සිතක් හැදුන්නේ නැත්නම් විඳින්නත් බෑ. ඒ දෙක විතරක් ස්පර්ශ වෙන්නේ. ඒ දෙක ස්පර්ශ වෙනකොටම සිතක් හදනවා. ඒකටත් කැමතියි. තුන් කරුණ එකත්ව ස්පර්ශය. එහෙනම් ස්පර්ශ වෙනවට කැමතියි. ස්පර්ශයට. ඒ ස්පර්ශය නිසා විඳීමේ සිතටත් කැමතියි. දැන් එතකොට එතන පහටත් කැමතියි. කන ශබ්ද දෙක නිසා සිත. තුන් කරුණ එකතු ස්පර්ශය. ස්පර්ශය නිසා විඳීමේ සිත. දැන් බලන්න ඕනේ තමන්ගේ සිතින්ම විමසලා බලන්න ඕනේ මේ ධර්මතා පහටත් මම කැමැත්තෙන් ඇලෙනවද? නැද්ද? ඇලෙනවා. පෘථග්ජන පුච්චරය. ආර්ය පුච්චරය නෙමෙයි. ආර්ය පුච්චරය ඇලෙන්නේ. ආශ්‍රව ප්‍රහීන කරපු නිසා. ආශ්‍රව අවසන් කරපු නිසා ආර්ය පුච්චරය ඇලෙන්නේ. තරසෝවාන් පුච්චරය යම් තාක් දුරට ඇලෙනවා. කාමරාගයට කාමයන් තියෙනවනේ යට. කාමරාගේ පටිගයක් තියෙනවා නොලැබෙන තැන. හැබැයි නිවන දැකලා තියෙන ඒගොල්ලෝ. ඒ නිසා තමයි සෝතාපන්න කියන්නේ. මාර්ගයට බහැලා තියෙන්නේ. ඒ මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය. දැන් නාසයට කැමති. ගන්ධයට, සුවඳට ඒකටත් කැමති. ඒ දෙක නිසා සිතට ඒකටත් කැමති. ඒ තුන් කරුණ එකතු ස්පර්ශය ගාන සම්පස්ස ඒකටත් කැමති. ඒ ස්පර්ශය නිසා විඳින්න පුළුවන් විඳීමේ සිතක්. ඒකටත් කැමති. එතන පහයි. කාමාශ්‍රව. දිවටත් කැමති. රසයටත් කැමති. ඒ දෙක නිසා හැදෙන සිතටත් කැමති. රස දැන ගැනීමේ සිත. ඒ තුන් කරුණ එකතු ස්පර්ශයයි. ජීව සම්පස්ස ඒකටත් කැමති. ඒ ස්පර්ශයෙන් නිසා විඳීමේ සිත ඒකටත් කැමති. ඒකටත් කැමති. විඳීමේ සිතක්. හැබැයි විඳීමේ සිතක් විඳින කෙනෙක් නැහැ. විඳින පුච්චරයක් නැහැ. විඳීමේ සිතක් හැදෙන්නේ. එහෙනම් ඒ සිතටත් කැමති. ඉතින් එතනින් පහටම කැමති. එහෙනම් කයටත් කැමති. ශරීරයට. කවුද කැමති? බාහිර පහසට ඒකටත් කැමති. ශරීරයෙන් ලබන්නේ පහසනේ. ඒකටත් කැමති. ඒ දෙක නිසා උපදින සිත ඒකටත් කැමති. ඒ කරුණු තුන එකතු කරන්නේ තුන් කරුණ එකතු ස්පර්ශයයි. කාය සම්පස්ස. ඒකටත් කැමති. ඒ ස්පර්ශ නෝනනම් විඳින්න බෑනේ. විඳින්න කැමති. එහෙනම් එතනින් පහයි. ඒ පහටත් කැමති. කාම ආශ්‍රව. කාම කියන්නේ කැමති, ආශ්‍රව කියන්නේ ඇලිලා. දැන් බලන්නකො සිත ඇලිලා නැද්ද කියලා. මනසට ඒකටත් කැමති. සිතට කැමති. සිත පවතින තාක්කල් කැමති. එකෙන් ගන්න බාහිර අරමුණු වලට ධම්ම. මනසෙන් ගන්න ධම්ම එක්ක රූප එක්ක නාම. ඒවට කැමති. නාම රූප දෙකට කැමති. ඒ දෙක අනුව හැදෙන සිතක් මනෝ විඥාන. ඒකට කැමති. ඒ තුන් කරුණ එකතු ස්පර්ශයයි. මනෝ සම්පස්ස. ඒකට කැමති. ඒ කැමති. ඒ මනසෙන් විඳින්න පුළුවන්. විඳීමේ සිත් හදන්න පුළුවන්. මේ විඳින්නෙක් නෑ විඳීමේ සිත් හදනවා. ඒකට කැමති. එතන පහයි. මනස බාහිර අරමුණු දෙක නිසා සිත තුන් කරුණ එකතු ස්පර්ශයයි. ස්පර්ශය නිසා විඳීමේ සිතයි. දැන් කොටම කැමති. දැන් පහේව හයයි. ඇස, කන, නාසය, දිව, ශරීරය, සිත. හයයි හයව පහයි. පහක් මොනවාද? රූප ධර්ම දෙකක් හා නාම ධර්ම තුනක්. ඇසෙන්. එහෙනම් නාම රූප දෙකක පැවැත්මක් තියෙනවා. ඉතින් නාම රූප දෙකක පැවැත්මක් තියෙනවා නම් නිවනක් නැහැනේ. ඇසයි රූපයයි කියන්නේ රූප ධර්ම දෙකක්. චක්කු විඥානය, චක්කු සම්පස්ස ච වේදනා. නාම ධර්ම තුනක්.
චිතක්ෂණ 3යි, සිත් 3යි. සිත් 3යි, චිතක්ෂණ 3යි. මොකද්ද? රූප පිළිබඳව දැනගැනීමේ සිත චිතක්ෂණයයි. සිතක්. ස්පර්ශය සිත. ස්පර්ශය නිසා විඳීමේ සිත. සිත් 3යි, චිතක්ෂණ 3යි. චිතක්ෂණ 3ක් තුන ඇතිව නැති වෙනවා නාම ධර්ම 3ක්. රූප ධර්ම දෙකක් ඒ සඳහා ප්‍රත්‍යයයි. මොකද්ද? ඇස හා බාහිර රූප. රූප කියන්නේ මොකද්ද? රූප කියන්නේ විකාරයට පැමිණීම රූපයයි. විකාර ස්වභාවයේ රූපයයි. විකාරයට පමුණවන්නේ රූපයයි. ද රූපයද විකාරයට පමුණවන්නේ මහ භූතයන්ද විකාරයට පමුණේ. රූප කියන්නේ මහ භූතනේ. එතකොට විකාරය තියෙන්නේ කාගේද? ඇසෙත් නෙමෙයි රූපෙත් නෙමෙයි. මහ භූතයන්ගේ විකාරයක් තියෙන්නේ. ඒක තේරෙන්නේ නැහැ. ඒක නිසා නෑලෙන්නේ. ඒ ධර්මතාවය තේරෙන්නේ මහ භූතයන්ගේ විකාරය. හිතන්නේ මගේ ඇස කියලා. ඒ රූප මම බලන්නේ කියලා. මමයි දකින්නේ කියලා. විඳින්නේ මමයි කියලා. ඒ නිසා ස්පර්ශයට කැමතියි. බලන්නකො පොඩ්ඩක් විභාග කරලා. පරීක්ෂා කරලා බලන්නකො. විඳින්නෙක් ඉන්නවා නම් ගන්න. බලන්නෙක් ඉන්නවා නම් ගන්න. ගැටලුවක් නැහැ. එතකොට එහෙම කෙනෙක් ඉන්නවනේ. එහෙම නැත්තම් මේ හේතුන්ගෙන් හටගෙන ශණයක් තුල නැති වෙනවා නම් ඒකේ තියෙන වටිනාකම මොකද්ද කියලා හිතන්න. හේතුන්ගෙන් හටගත්තේ. දැස හේතුන්ගෙන් නෙමෙයිද හටගත්තේ. ඇස නෙමෙයි අර භූතයන්ගේ විකාර ස්වභාවය හේතුන්ගෙන් හටගත්තේ. ඒතර බාහිර රූප රූපද තියෙන්නේ භූතයන්ගේ විකාර ස්වභාවයත්. භූතයන්ගේ විකාර ස්වභාවය. හේතුන්ගෙන්ද හටගත්තේ. හේතුන්ගෙන් හටගත්තේ. කොහොමද? නැවතත් මේ මහ භූතයම තමයි ප්‍රත්‍ය වෙන්නේ බාහිර රූපවලට. ඒ සීත උෂ්ණ අණුව. මහ භූතයම නැවත නැවත ප්‍රත්‍ය වෙනවා. පඨවි ආපෝ තේජෝ වායෝ. රූපවල විකාරයත් මහ භූතයන්ගේ විකාරයයි. එහෙනම් නැවත නැවත හදන්නේ භූතයන්ගේ විකාරයයි. හැබැයි සිත ඇලිලා. ඒක වැරදිනේ. සිත ඇලෙන්නේ. අන්න සිත ඇලෙන්නේ තේරෙන්නේ නැති නිසා. නිවැරදිව දැක්කේ නැති නිසා. අනවබෝධය නිසා. එහෙනම් අවබෝධ වුණාම මොකද කරන්නේ? අවබෝධ වුණාම ආශ්‍රවණේ. කාම ආශ්‍රව. ତර නාම ධර්ම තුනක් හා රූප ධර්ම දෙකක ක්‍රියාවක් දකින්නවා නම් හේතු ප්‍රත්‍යයෙන් හට ගන්න ආකාරය එයා කල්පනා කරනවා. මොකටද මේකට ඇලිලා? ඇයි මං ඇලෙන්නේ? මගේ සිත අයින් කරගත්තොත් මොකද වෙන්නේ? වැඩක් නැහැ මේකට ඇලිලා. ඇලෙන්නේ මහ භූතයන්ගේ විකාර ස්වභාවයටනේ. බාහිර රූපේ තියෙන භූතයන්ගේ විකාර ස්වභාවයක්නේ. ඒ දෙක නිසානේ සිතක් හදන්නේ. ඒ දෙක නැත්තම් ඒ ධර්මතා දෙක සම්බන්ධ වුනේ නැත්තම් සිතක් හදන්න බෑනේ. අන තමයි නිරන්තරයෙන් විමසනවා. නිරන්තරයෙන් සොයනවා. කල්පනා කරනවා. විමස බලනවා. පෙරලා බලනවා. එතකොට සත්‍ය අවබෝධ වෙනවා. එතකොට ඇස නැමැති භූතයන්ගේ විකාර ස්වභාවය හා රූප නැමැති ඒ මහ භූතයන්ගේ විකාර ස්වභාවය නැත්තම් සිතක් හදන්න බෑ. එතකොට ඒ විකාර ස්වභාවයෙන් හදපු සිතක් නේද ඔය රූප පිළිබඳව දැනගැනීමේ සිත. චක්ක විඥානය. මේකට කැමති. ඒතර තුන් කරුණ එකතු ස්පර්ශයනේ. එක සිතේ. චිත්තක්ෂණයක් තුළ ඇතිව නැති වෙනවා. විඳිනවා. විඳීමේ සිත. එක චිත්තක්ෂණයක් තුළ ඇතිව නැති වෙනවා. දැන් ආයි එන හේතු හදන්න ඕනේ. ඒතර මොනවාද ආයි හදන හේතු? අර ඇස නැමැති භූතයන්ගේ විකාර ස්වභාවය ආයෝනි. අර බාහිර රූප නැමැති ඒ මහ භූතයන්ගේ විකාර ස්වභාවය ආයෝනි. එයි නැත්තම් අර පෙළ හදන්න බෑ. මොන පෙළද? චක්කු විඥාන, චක්කු සම්පස්සජ වේදනා. එතකොට හේතුන්ගෙන් නෙමෙයිද හැදෙන්නේ? හේතුන්ගෙන් අනුව හැදුනත් කමන්නේ පවත්වා ගන්න පුළුවන්. ටිකක් වෙලාවක් තියාගන්න පුළුවන් නම් ඒත් කමන්නේ.
කොච්චර වෙලාවක් රඳව ගන්න පුළුවන්ද? තියා ගන්න පුළුවන්. ඇස කොච්චර වෙලාවක් රැඳිලා තියෙනවද? චිත්තක්ෂණ 17යි. ඒ භූතයන්ගේ විකාර ස්වභාවය හටගන්න හේතුවක් ඕනි. හටගන්න ස්වභාවයෙන්ම තියෙන්නේ නැතිවීම. සනෙන් අතුරුදහන් වෙනවා. හටගන්න හේතුවක් ඕනේ. නැති වෙන්න හේතුවක් අවශ්‍ය නැහැ. ඒ හටගන්න ස්වභාවය තුලම තියෙන සනෙන් නැතිවීම. ඉතින් ඒකට නෙවෙයි කැමැත්තෙන් ඇලින්නේ. බලන්නකො නැද්ද කියලා. පුච්චලයකුත් නැහැ, සත්වයකුත් නැහැ, ජීවියෙකුත් නැහැ, කෙනෙකුත් නැහැ, කවුරුවත් නැහැ. එහෙනම් මේ භූතයන්ගේ විකාර ස්වභාවයට මගේ සිත ඇලිලා. භූතයන්ගේ විකාර ස්වභාවයට. බාහිරත් ඒකයි. මොනතරම් ලස්සන, තරමක් ලස්සන වුණත්, චුට්ටක් ලස්සන වුණත්, හොඳට ලස්සන වුණත් භූතයන්ගේ විකාරයක්. හැබැයි අපි සිත ඇලෙනවනේ. ඒත් ඇලෙනව නම් ආශ්‍රවනේ. ආශ්‍රව ප්‍රහීන නොකර කොහොමද නිවන් දකින්නේ? ඒක භවයටත් ප්‍රාර්ථනා කරනවනේ. ඉතින් මේ භවයේ ඇලිලා විතරක් නෙමෙයි. ඒවා නැවත නැවත වැඩිපුර ලබන්න, ඒවා හොඳින් ලබන්න. ඊට පස්සේ ඒ සඳහා පින්කම් කරනවා. අනේ මේවා ලැබිලා තියෙන මේ ඉහළින්ම මේ ආස්වාදයේ විඳින්නේ, ඒ මනරම් රූප දර්ශනය කරගෙන, එයාලගේ ඇස හොඳට පේන්නේ. ඒ ඇසට පේන මනරම් දර්ශනය යාලට ලැබිලා තියෙන්නේ. ඒ අනුව යාලා සිත් හදන්නේ. ඒ අනුව විඳින්නේ ඒගොල්ලන් පින් කළානේ. අනේ එහෙනම් අපිත් පින් කරන්න ඕනේ. දැන් භව ආශ්‍රව නෙමෙයිද? භව ආශ්‍රව. හැබැයි එතන යම් ආකාරයක නිවැරදි දිට්ඨියක් තියෙනවා. ඒ කර්මයට අනුකූලව ඒ ස්වභාවයන් දැකීම ඒකත් යම් ආකාරයක සම්මා දිට්ඨියක්. නිවැරදි දැකීම. කර්මයට අනුකූලව හරියම වෙනවා කියලා දකිනවනේ. ඒතර ඊට පස්සේ තමනුත් ඒවා ලබන්න තමන් ඒ පුණ්‍ය ක්‍රියා කරනවා. ඉතින් ලැබෙනවනේ. ඉතින් භවයෙන් භවයට ආශ්‍රව. නැවත නැවත ආශ්‍රව. භවයෙන් භවයට ගෙනියන්න. ආශ්‍රව කියන්නේ ඇලිලා. හැබැයි ලැබෙන එක දෙපාණුවම ලැබෙයි කියලා හිතන්න බෑ. අය. සිව්පාණුවනුත් ලැබෙනවා. හැබැයි සිව්පාණුවෙන් ලැබෙනවා උසස් ආකාරයේ ප්‍රණීත ආකාරයේ ප්‍රණීත නැහැ තිරිසන් ලෝකේ කොහොමත්. හැබැයි ඒවා සුවසේ පවත්වන්න ශක්තියක් ලැබිලා තියෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් ඔය සුවිසල් මන්දිරවල රජමාලිකාවල් වලත් ඉන්න සුරතල් සත්තු. ඒ සත්තු බොහොම සුවසේ ජීවත් වෙනවා. ඒතර යාලට ඇහක් තියෙනවා. ඇසට රූප පේනවා ඒ කට්ටියට. එයානෝ යාලට සිත් හැදෙනවා. එයානෝ ඒගොල්ලන් විඳිනවා. හැබැයි ඒ විඳීම ඒගොල්ලන් ටික ඉහළින් විඳිනවා අනිත් තිරිසන් සත්ත්වයන්ට වඩා. ඒ සත්ත්වයන්ට හදිස්සි අසනීපයක් ආකාරය වුණොත් පසු වෛද්‍යවරයෙක් ගාවට අරන් යනවා. ඒතර ඒගොල්ලන්ටත් එහෙනම් ඒ ටිකක් ඉහළින් ස්වභාවයක් තියෙනවා. ඇයි ඒ? අර පින්කම් කරලා. හැබැයි ප්‍රතිසන්දිය වරද්දගෙන. ප්‍රවෘත්තිය හොඳයි. ප්‍රතිසන්දිය වැරදිලා කියලා කියන්නේ මනුස්සාත්ම භවයක් නේ. අපායක. තිරිසන් කියන්නේ අපායක්. නිරය තිරිසන් പ്രേත අසුර සතර අපාය. ඒතර අපායක ඉපදිලා තියෙනවා. හැබැයි යම් ආකාරයක මේ මිනිස්සු වෙලා ඉපදිලා විඳින දුක් විඳින්නේ නැති ස්වභාවයක් තියෙනවා. අර සුවිසල් මන්දිරවල එලා සුවසේ සැටිවල නිදාගන්න. ඒතර හොඳ ආහාර පාන ලැබෙනවා ඒගොල්ලන්ට. ඒ තිරිසන් සත්‍ය. හොඳ ආහාර පාන ලැබෙනවා. ඒතර සුව පහසුව නිදා ගන්න. එතකොට දර්ශන එන ඒවත් තියෙනවා හොඳට. එහෙනම් කොහොමද? වෙනසක් තියෙනවා. අන්න යම් කිසි කෙනෙක් ඒතර භවයෙන් භවයට ප්‍රාර්ථනා කරලා ඒ ආකාරයෙන් ලබනවා. හැබැයි මිනිස්සෙක් වෙලා නෙමෙයි. ප්‍රතිසන්දිය වැරදෙලා. ප්‍රවෘත්ති හොඳ වෙන්න පුළුවන්. වැඩක් නැහැනේ මොකටද? තිරිසන් ආත්ම භවයක් ලැබලා ප්‍රවෘත්ති හොඳ වුණාට. එහෙනම් දිව්‍ය ලෝක මනුස්ස ලෝක ඒවත් අනිත්‍යයි. ඒවා අස්තිරයි. ඒවා తాවකාලිකයි. එහෙනම් ආශ්‍රව, භව ආශ්‍රව භවෙන් භවයට ගෙනියන්න. ඒ කැමැත්ත. ditthya ආශ්‍රව. ditthya ආශ්‍රව කියන්නේ මේ හේතුඵල නොදැනකින තාක්කල් ditthi.
දැන් බලන්න මේ සියලු ධර්මතාවයන් හේතු ප්‍රත්‍යයෙන් නෙමෙයිද හටගත්තේ කියලා. හේතු ප්‍රත්‍යයෙන් හටගත්තේ. හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත බව දර්ශනය වෙයිද යම් වෙලාවක යම් අවස්ථාවක එදාට සම්මා දිට්ඨි. ඒ නැති තාක්කල් දිට්ඨි. දිට්ඨි කියන්නේ දර්ශනේ වැරදි. ඒ තාක්කල් ගන්නේ ආත්ම දිට්ඨිය. ආත්මයක් තියෙනවා කියලා. තමා කියලා ගන්න. මම තමයි මේ ඔක්කොම කරන්නේ. මට තමයි අයිති. තමා කියලා දාගන්න. සිතනවා. තමා තමයි කියලා. අනේ දිට්ඨි වැරදි. ඒතොර දිට්ඨි ආශ්‍රව. ඒවට ඇලිලා. එහෙනම් සම්මා දිට්ඨියට එන්න නම් නියත වශයෙන්ම හේතුඵල දකින්න ඕනේ. දැන් බලන්නකො මේ ධර්මතාවයන් හේතු ප්‍රත්‍ය අනුව නෙමෙයිද කියලා. දැස කියන්නේ අර භූතයන්ගේ විකාර ස්වභාවයයි. ඒතර භූතයන්ගේ විකාර ස්වභාවය ඇති කරන හේතුන්ගෙන්. ඇසක් නෙමෙයිනේ. භූතයන්ගේ විකාර ස්වභාවය ඇති කරන හේතුන්ගෙන්. මොකද්ද? කම්ම චිත්ත ඍතු ආහාර වර්තමානයේ හා පෙර භවයේ කර්මය. ඒතර කර්මයේ හේතුනේ. ඒ කර්මයේ හේතුන්නේ මහ භූතයන්ගේ විකාර ස්වභාවය. ඒතර පුච්චලේ දැහැදුවේ. කෙනෙක් දැහැදුවේ. ඇහැක් දැහැදුවේ. නෑ. කර්මයෙන් මහ භූතයන්ගේ ක්‍රියාවක්. එතකොට හේතු ප්‍රත්‍ය. ප්‍රත්‍යයෙන් උපන්. ප්‍රත්‍යඋපන්න. එකට නමක් තිබ්බ ඇස කියලා. අන සම්මාදිට්ඨි. ඒ නොදකින්න තාක්කල් මිත්‍යා දිට්ඨි. දිට්ඨි වලට ඇලෙනවා. ඒතර බලන්නේ මම කියලා ගන්නවා. තමා කියලා දා ගන්නවා. තමා තමයි බලන්නේ. තමන් තමයි බැලුවේ. තමන්ට තමයි දර්ශනය. වැරදි. තමා කියලා කෙනෙක් නැහැ. තමා කියලා ගත්තොත් ආත්ම දිට්ඨිය. තමා කියලා කෙනෙක් ඉන්නවද? නැහැ. එහෙනම් ප්‍රත්‍ය හේතු ප්‍රත්‍යඋපන්න. අන්න සම්මාදිට්ඨි. එතකොට ඇලෙන්නේ. නිවැරදි හේතු ප්‍රත්‍ය. ඒතර ඒකම බලන මේ හේතු අයින් කළොත් මේ ඇස කන නාසය දිව ශරීරය හා සිත කියන ධර්මතාවයන් හොඳට බලනවා පරීක්ෂා කරලා විභාග කරලා. ඒතර එයා දකින මේ සියල්ලම හටගන්නේ හේතුන්ගෙන් කියලා. ඒතර එයා දකිනවා මේ හේතුන්ගෙන් හටගන්න මේ සියල්ල ඇස දුකටයි තියක. සැපටයි තියකක් නෙමෙයි. කන දුකටයි තියක. අයි විපරිණාමයක් තියෙනවා. පෙරළන ස්වභාවයක් තියෙනවා මේ සියලු ධර්මතාවයන්ගේ. අර චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, චිව විඥාන, කාය විඥාන, මනෝ විඥාන. ඒ සියලු විඥානයන්ගේ තියෙන විපරිණාමය, පෙරළන ස්වභාවය. තියෙන ආකාරය නන්නාකාරය ගැනීම. එහෙනම් ඒක දුකයි. එහෙනම් නিত্য ස්වභාවයක් දකින්නේ අනිත්‍ය ස්වභාවයක් දකින්න. කොහොමද ඒ අනිත්‍ය ස්වභාවය දකින්නේ? අර චිතක්ෂණ 17ක පැවැත්ම දකින්නමනේ. උදේවැය. උදේවැය. උදේ කියන්නේ හට ගන්න. වැය කියන්නේ නැති වෙනවා. ඒ දර්ශනයගේ සිතට අනුගතයි. ප්‍රත්‍යක්ෂයි. ඒ දර්ශනය අනුගත නම් එයා දකින්නේ නිට්ටය දෙයක් හැටියට. අනිත්‍ය දෙයක් හැටියට දකින්නේ. අනිත්‍ය නම් මේ ලෝකේ යම් දෙයක් දුකයි. එයාට තේරෙනවා මේ ලෝකේ නිට්ටය යම් දෙයක් ඇත්නම් ඒක තමයි හොඳ. අනිත්‍ය නම් යම් දෙයක් දුකයි කියලා. ඒතර එයා දන්නවා. එයාට තේරෙනවා. එයාට වැටහෙනවා මේ ඇස, කන, නාසය, දිව, ශරීරය කියන මේ ධර්මතාවයන්ගේ පැවැත්ම දුකයි. මනසේ පැවැත්ම දුකයි. මේ කයේ පැවැත්ම දුකයි කියලා එයාට වැටහෙනවා. ඒතකොට එයා දකිනවානේ මේ හේතුන්ගෙන් හටගන්නේ මේක. එහෙනම් මම හේතු අයින් කරනවා. දැන් හේතු අයින් කරලා බලනවා. ඔය හේතු අයින් කරාම දුක කියන එක නැති වෙනවා. ඒක දකින්නවා යා. හේතු ප්‍රත්‍යඋප්පන්න හැටියට දැකලා හේතු අයින් කරලා බලනවා. අයින් කරාම අර දුකට අයිති දේවල් නවතිනවද කියලා. ඔව් නවතිනවා. ඒ කොහොමද? දැන් ඇස කියන්නේ අර මහ භූතයන්ගේ විකාර ස්වභාවයනේ. ඒකට නිරන්තරයෙන් ප්‍රත්‍ය වෙන්නේ වර්තමානයේ කම්ම චිත්ත ඍතු ආහාර කියන හතරනේ.
ඒකට පෙර භවයේ මූලික වුණේ කර්මයයිනේ. කර්මයෙන් නිපදවපු ධර්මතාවයක් නෙවෙයි ඇස කියන ධර්මතාවය. ତර මහ භූතයන්ගේ විකාර ස්වභාවයට ප්‍රත්‍ය වුණේ කර්මය. ඒ කර්මයට හේතුව අවිද්‍යාවයි තණ්හාවයි. ତර තණ්හාව කියන්නේ ඇලෙනවා. ඇලෙනවා කියන්නේ ආශ්‍රව. එහෙනම් මේ ආශ්‍රව කියන එක අයින් කරන්න ඕනේ. ඒතොර එයා දකිනවා ආශ්‍රව අයින් කළොත් ditthya ආශ්‍රව. ඒතොර ditthya ආශ්‍රව නෑ යට. එයි නිවැරදිවම හේතු ප්‍රත්‍ය ප්‍රත්‍යෝපන්න කියන ධර්මතාවයන් දැක්කා. නිවැරදිව දැක්කා. ඒ නිවැරදි දර්ශනයට කියන්නේ සම්මා දිට්ඨිය. එතකොට එයා බැහැගෙන තියෙන්නේ කොහෙටද? ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයට බැහැලා තියෙන්නේ. එයි සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය කොතනද තියෙන්නේ? ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒකත් ලෞකික පැත්තේ නෙමෙයි ලෝකෝත්තර පැත්තේ. කාම ලෝකෙන් ඈතර කරනවා. ඇයි ඈතර කරවන්නේ? ඒ කාම ආශ්‍රව නැහෙනි. භව ආශ්‍රව නැහෙනි. ditthya ආශ්‍රව නැහෙනි. එහෙනම් කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කියන මේ ත්‍රිවිධ ලෝකයේම ඈතර කරනවා මේ ආශ්‍රව. කාම ආශ්‍රව, භව ආශ්‍රව, ditthya ආශ්‍රව. ඒ ආශ්‍රව නැද්ද යමෙකුට? එයාට අවිද්‍යාව නැහැ. එයි ආශ්‍රව සිත තුළ ක්‍රියාත්මක වෙන තාක්කල් අවිද්‍යාව. එහෙනම් ආශ්‍රව ප්‍රත්‍ය වෙන්නේ අවිද්‍යාවට. අවිද්‍යාව ප්‍රත්‍ය වෙන්නේ සංස්කාරයන්ට ප්‍රත්‍යයයි. ආශ්‍රව වලටත් ප්‍රත්‍යයයි. දෙපැත්තටම ප්‍රත්‍යයයි. ඒ අවිද්‍යාව තියෙන නිසා තමයි ආශ්‍රව තියෙන්නේ. ආශ්‍රව පවතිනවා නම් අවිද්‍යාව තියෙනවා. එහෙනම් අවිද්‍යාව ආශ්‍රව වලටත් ප්‍රත්‍යයයි, අවිද්‍යාව සංස්කාර වලටත් ප්‍රත්‍යයයි. සංස්කාර කිව්වේ කර්ම වලට. දැන් මේ පහක් පිළිබඳව ඇලීම අයින් කරන්න කියන්නේ ඇයි? විඳින්නේ නැත්තම් යම්කිසි කෙනෙක්. එතකොට චක්කු සම්පස්සචා වේදනා. අපි කියවා නාම ධර්ම තුනක් හා රූප ධර්ම දෙකක්. දැන් මේ වේදනාවෙන් නැවැත්වි විඳින්න නැත්තම් හඳුනා ගන්න නැති නිසා. හඳුනා ගන්න නැත්තම් සිත බලවත් වෙන්නේ නැති නිසා. විඳින්න නැත්තම් ඇලෙන්නේ නැති නිසා. වේදනා පච්චය තණ්හා. තෘෂ්ණාව ආයි පටන් ගන්නෙ. විඳින තැන ආයි තෘෂ්ණාව පටන් ගන්නවා. තෘෂ්ණාව කියන්නේ ඇලෙනවා කියන්නේ ආශ්‍රව. ආහෙන නැවත ආශ්‍රව පටන් ගන්නවා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ වේදනා පච්චය තණ්හා. තණ්හාවට ඉපදීමේ අදහසක් නැහැ. වේදනාව තෘෂ්ණාව උපදවන්නෙත් නැහැ. තෘෂ්ණාව නැමැති ඒ ඇලෙන සිත දන්නෙත් නැහැ. වේදනාව නිසා ඇලෙන සිතක් ඇති වෙනවද කියලා ඒ ඇලෙන සිත දන්නෙත් නැහැ. හැබැයි වේදනාව හැර තෘෂ්ණාවට ප්‍රත්‍ය වෙන ධර්මතාවයකුත් නැහැ. ඒකයි මේ පහෙන් ගත්තේ. එතකොට යම් කිසි කෙනෙක් ඇසට ඇලෙන්නේ නැත්තම් ඒ කියන්නේ අර භූතයන්ගේ විකාර ස්වභාවය එවත් ඇස එකට ඇලෙන්නේ නැහැ. ඒ දැක්කනේ භූතයන්ගේ විකාර ස්වභාවයක් කියලා. බාහිර රූපය දැක්ක භූතයන්ගේ විකාර ස්වභාවයක් කියලා. ඒ නිසා සිත අයින් කරගත්තා. එතකොට ඒ දෙකට ඇලෙන සිත අයින් කළාම හට ගැනීමේ සිත හට ගන්නවා. හැබැයි සිත ක්‍රියාසිතක් වශයෙන්. ඒ සිත පුජ්‍යලේ දකින්න සිතක් හැටියට ගන්නෙ. එයා හේතු ප්‍රත්‍ය ප්‍රත්‍යෝපන්න දැකලා තියෙන නිසා. දකින්න කෙනෙක් හැටියට ගන්නෙ. අර ධර්මතා දෙකේ ඒ ධර්මතා දෙක එකතු වීම නිසා හැදිච්ච දෙයක් හැටියට දකින්න. ඒ චක්කු විඥානය. තුන් කරුණ එකතු ස්පර්ශය දකින්නවා. එතනින් නවත්තන විඳීම නැහැ. විඳින්නේ. ඒ විඳොත් ඇලෙනවා. ඇලුනොත් ආශ්‍රව. ඒකයි මේ පහෙන් නවත්තලා පෙන්වන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්වුවා මේ පහෙන් නවත්තන්න පුළුවන්. ඒක පටිච්ච සමුප්පාදයෙන් පෙන්වුවා. ඒ ස්පර්ශයේ ඵලයක් හැටියටයි වේදනාව හටගන්නේ. ස්පර්ශයේ ප්‍රත්‍යයයි වේදනාව ඵලයක්. ස්පර්ශයේ උපකාරයි වේදනාව ඵලයක්. එතකොට මේ ඵලයෙන් අපි නවත්තනවා ඒක හේතුවක් කරගන්නේ නැහැ.
ඇලීමේ සිතට. වේදනාවක් හැටියට ගන්නවා. ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත්ත ධර්මතාවයක් හැටියට දකිනවා. ඒ වේදනාව විඳින්නේ. ඒක ආස්වාදයේ විඳින්නේ. ආස්වාදයේ විඳින්න නම් ඇලෙන්න ඕනේ. එතකොට ඇලෙන්නේ නැහැ. නොඇලෙන සිතක්. එතකොට නොඇලෙන සිතක් නම් වේදනාවෙන් නවතින්න ඕනේ. විඳොත් විඳින්නේ විඳොත් ඇලෙනවා. අන්න බුදුරජාණන්. එතකොට රහතන් වහන්සේ විඳින්නේ. වේදනාව දැනෙනවා. එතකොට වේදනාව ප්‍රත්‍යයෙන් උපන් ධර්මයක් හැටියටයි රහතන් වහන්සේ දකින්නේ. බුදුරජාණන් වහන්සේ දකින්නේ. ස්පර්ශ ප්‍රත්‍යය. හටගත් ධර්මතාවය. ස්පර්ශය නිරුද්ධ වීමෙන් වේදනාව නිරුද්ධ වෙන බව දකිනවා. ඒක ආස්වාදයක් වශයෙන් ගන්නෑ. ඇලෙන්නේ එතන සිත වේදනාවේ. විඳීමේ සිතක් නෑ. පෘථග්ජන පුච්චරයට විඳීමේ සිතක් තියෙනවා. එතකොට ආය ආශ්‍රව පටන් ගන්නවා. කාමාශ්‍රව. එහෙනම් විඳින්න කැමති නම් ආයි කාමාශ්‍රව. විඳින තැනට කැමති. කැමති වුණොත් කාමාශ්‍රව. ආශ්‍රව පටන් ගන්නද වේදනාපච්චය තණ්හා. එහෙනම් තෘෂ්ණාවට ගියා. තණ්හාවට ගියා නම් තණ්හාපච්චය උපාදාන. උපාදානපච්චය භව. භවපච්චය ජාති. ජාතිපච්චය ඔන්නයි ගියා. කොහටද ගියේ? ජරා මරණ වලට ගියේ. ඔය පුච්චරේගේ ප්‍රවෘත්තිය පුච්චරේගේ පැවැත්මන්නේ. මේ ස්කන්ධ ධාතු ආයතන වල තියෙන දිරීමක්, ජරාවක්, ව්‍යාධියක්, මරණයක්. ඒ ස්කන්ධ නිසා ඇතිවන ශෝකයක්, කනගාටුවක්, හැඬීමක්, දුක්ඛ දෝමනස්යන් වලට ගියේ. හොඳට බලන්නකො. පරීක්ෂා කරලා බලන්න. විභාග කරලා බලන්න. ඒකයි මේ පහෙන් නවත්තන්න පුළුවන් කියන්නේ. පහෙන් නවත්තන්න පුළුවන්. ඒතර පහේව 6යි 30න් නවත්තත හැකියි. එහෙම නැත්නම් 60ක් තියෙන 60න් නවත්තන්න ඕනේ. ඉතින් ඊට වඩා ලේසිනේ 30න් නවත්තන එක. නැත්නම් 60 තැනක් තියෙනවා එළ. අපි 30න් නවත්තමුකෝ. ඒක පහසුයි. එහෙනම් දැන් හැබැයි නිවැරදිව දකින්න ඕනේ. તો නිවැරදිව දැකීම තුළ තමයි සමාධිටි. ඒ තුළ තමයි ආශ්‍රව ඇලෙන ස්වභාවය අයින් කරන්න පුළුවන්. නැත්තම් ඇලෙනවා. ඇලෙනවා කියන්නේ ආයි තෘෂ්ණාව පටන් ගන්නවා. ඒතර වේදනාව නෙමෙයි විඳීම ප්‍රත්‍යය ඇලීමට. පස්සපච්චය වේදනා. වේදනාව පිළිබඳ විඳිනවා මනසින්. සොම්නස්. ආස්වාදේ විඳිනවා. දොම්නස්. අපෝ මට එපා ඒක. දොම්නස්. මදහත්. මේ තුන් ආකාරයේ විඳීමක් තියෙනවා. නේ. ඒතකොට රහතන් වහන්සේ දන්නා මේක ක්‍රියාවක්. ඒතකොට චිත්තක්ෂණය ස්පර්ශය විඳීම වේදනාවටත් එක චිත්තක්ෂණයයි. චිත්තක්ෂණ දෙකක්. පැහැදිලිද කියන එක. එහෙනම් කන බාහිර ශබ්ද දෙක නිසා සිත. තුන් කරුණ එකතු ස්පර්ශය. ස්පර්ශයෙන් නිසා වේදනාවද විඳීමද. විඳිනවද ස්පර්ශය නිසා වේදනාවෙන් නවත්තනවද. හැබැයි එහෙනම් දැනගන්න ඕනේ. සම්මාදිට්ඨියට එන්න ඕනේ. විඳොත් ඇලෙනවා. ඇලුනොත් ආය ආශ්‍රව. එහෙනම් තමන් නිවැරදිව දැනගත්තා, නිවැරදිව දැකගත්තා. දැන් කරුණ කීයක් තියෙනවද එතන? කන භූතයන්ගේ විකාරය. මේක තමයි කන. මහා භූතයන්ගේ විකාරය. රූප කියන්නේ විකාරයට. මහණෙනි රූප කියන වචනේ තේරුම මොකක්ද? විකාරයට පමුණවන්නේ රූපයයි. දැන් විකාරයට පැමිණිලා නැති. ඒතකොට විකාරයට පැමිණෙන රූප කියන්නේ මහ භූතය. එහෙනම් භූතයන්ගේ විකාරයක් තියෙන. කනක් නෑ. බාහිර ශබ්දය. ඒකත් භූතයන්ගේ විකාරයක්. ඒ භූතය හතර දෙනාට පුළුවන් සියුම් හඬ නිකුත් කරන්න. සියුම් හඬක් නිර්මාණය කරන්න. තරමක හඬක් නිර්මාණය කරන්න. ඊටමත් භයානක හඬක්. නැත්නම් ඊටමත්ම ආස්වාදිතනක ලොකු හඬක්. ඒ ඕන හඬක් හදාගන්න පුළුවන්. කවුද හදන්නේ? අර භූතයන්ගේ විකාර ස්වභාවය. දැන් අපි ඒක දන්නේ නැහැ. හැබැයි අපි ගන්නවා මිහිරි ශබ්දයක් ඇටියට. තරමක මිහිරි. අචුට්ටක් මිහිරි. ඒ විදිහට ගන්නවා. හිතනවා ඒ විදිහට. ඒ විදිහට හිතනකොට මොකද වෙන්නේ? දැන් ඒක ස්පර්ශ වෙනවානේ. ඔය ධර්මතා දෙක එකට එකතු වෙනවා. මොකක්ද?
ඒ භූතයන්ගේ විකාර ස්වභාවයන් දෙකක් එකට සම්බන්ධ වෙනවා. හැදුවා සිතක්. මොකක්ද? සෝත විඥානය. ඔය තුන් කරුණ එකතු ස්පර්ශයයි. තින්න සංගති පස්සෝ. ස්පර්ශය නිසා විඳීමේ සිතක්. දැන් විඳිනවද? ස්පර්ශය නිසා වේදනාව හටගන්න බව දැකලා විඳින්න නැතුව ඉන්නවද? කැමති එකක් කරන්න පුළුවන්. ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්න බව නිවැරදිව දැනගෙන දැකගෙන විඳින්න යන්නේ නැත්තම් ඇලෙන්නේ නැහැ. පස්සපච්ච වේදනා. ස්පර්ශය තුළ වේදනාව තියෙනවා. රහතන් වහන්සේටත් වේදනාව තියෙනවා. හැබැයි විඳින්නේ විඳීමේ සිතක් නැහැ. විඳීමේ සිතක් ඇති වුණොත් හඳුනා ගැනීමේ සිතක්, හඳුනා ගැනීමේ සිතයි විඳීමේ සිතයි ඇති වුණොත් ඊට පස්සේ බලවත් වීමේ සිතක්. එතකොට යනවා ප්‍රවෘත්තියට. පැවැත්මට යනවා. එතකොට නිවන් දකින්න බෑ. දැන් මේ පහ මොනවාද පහ? නාම ධර්ම තුනක් තියෙනවා. ශබ්ද පිළිබඳව දැනගැනීමේ සිත. එතකොට ඒක අර භූතයන්ගේ විකාර ස්වභාවයන් දෙකක නිර්මාණයක් නේ. ඒ හේතුවෙන් හදපු ඵලයක් නේ. ශබ්ද පිළිබඳව දැනගැනීමේ සිත. අර භූතයන්ගේ විකාර ස්වභාවයේ ඵලයක් එක. කන බාහිර ශබ්ද. භූතයන්ගේ විකාර ස්වභාවය. ඒ ධර්මතා දෙක සම්බන්ධය තමයි ඵලය හැදුවේ. ඒතර හේතුඵලනේ එතනම තියෙන්නේ. එතනත් හේතුඵල. ඒතර චිත්තක්ෂණ එක චිත්තක්ෂණයක් තුළ ඇතිව නැති වෙලා යන නාම ධර්මයක්. සිතේ. ඒතර තුන් කරුණ එකතු ස්පර්ශය. එතනත් චිත්තක්ෂණයයි ඒ නිසා හැදෙන විඳීමේ සිත ඒකටත් චිත්තක්ෂණය. ආයි විඳීමේ සිත හදන්න ඕන නම් ආයි අර ධර්මතා ටික එකතු වෙන්න ඕනි. මොකක්ද? භූතයන්ගේ විකාර ස්වභාවය අධ්‍යාත්මික වශයෙන් කන. ඒකට ගෝචර වෙන බාහිර ශබ්දයේ භූතයන්ගේ විකාර ස්වභාවය. ඒ ස්වභාවයන් දෙක එකට ආයි ඕනි. ආයි හැදුවා සිත. ඒතකොට එකතු කළ ස්පර්ශය තින්න සංගති පස්සෝ. තුන එකතු ස්පර්ශ. ආයි ස්පර්ශය නිසා විඳීමේ සිත. ඒ සෝත විඥාණයට සෝත සම්පස්සහ සෝත සම්පස්සජා වේදනා කියන මේ සිත් තුනට ආයශ චිත්තක්ෂණ තුනයි. ඊටදී ආයශයන්නේ. ආයි අර ස්පර්ශ වෙන්න ඕනේ. මොකක්ද? මහ භූතයන්ගේ විකාර ස්වභාවය. ඒ දෙන්න ඉන්න පැත්තක. ඒ දෙන්නට නමක් දාගත්තා. මගේ කන කියලා. ශබ්ද මම අහනවා ශබ්ද. ආත්ම දිට්ඨියක් දාගත්තා. එතකොට දිට්ඨිය ආශ්‍රව. දැන් ආත්මයක් දාගත්තා නම් දිට්ඨිය ආශ්‍රව. ආත්මය කියන්නේ කෙනෙක් කරන දෙයක් හැටියට ගන්න. ඒකනේ ආත්මය කියන්නේ. කෙනෙක් ඇතුළත් කරලා, පුච්චලයක් ඇතුළත් කරලා. මේ පුච්චලයක ඉන්නවා නම් ආත්මයක් දාගන්න. පුජ්‍යලේ නැත්තම් ආත්ම දිට්ඨිය අයින් කරන්න. ආත්ම සංකල්පය අයින් කරන්න. ආත්ම වාදය අයින් කරන්න. අයින් වෙන්න ඕනේ නියත වශයෙන්. නැත්තම් සෝවාන් වෙන්න බෑ. ආත්ම දිට්ඨිය තුළ ඉන්නකම් සෝවාන් නෑ. තමානි කරන්නේ. තමාට වෙන දෙයක් විඳින්නේ තමානි. නෑ. එහෙනම් ස්පර්ශය නිසා විඳීමක් දැක්කා. සිතයක් හැදුවා. ඒතර ඒ තුළ ඇලෙන්නේ නෑ. විඳීම තුළ ඇලෙන්නේ නෑ. ඇලෙන්නේ නැත්තම් වේදනා නිරෝධා. ඒතර වේදනා නිරෝධාන තණ්හා නිරෝධෝ. තණ්හා නිරෝධාන උපාදාන නිරෝධෝ. උපාදාන නිරෝධා භව නිරෝධෝ. භව නිරෝධා ජාති නිරෝධෝ. ජාති නිරෝධා ජරා මරණ නිරෝධයි. ඔන්න නිවන. ඔන්න නිවන. ජරා මරණ විතරද නිරුද්ධ? නෑ. ඒ ශෝක කනගාටු හැඬීම් වැළපීම් දුක්ඛ දෝමනස්යන් උපායාසා නිරුච්ඡanti ඒව මේතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස නිරෝධෝ හෝති. නිරෝධෝ කියන්නේ අවසන් කියන එක. ආයි නැහැ. ආයි හටගැන්මක් නැහැ. ආයි පැවැත්මක් නැහැ. මොකේකද? දුක්ඛක්ඛන්ද. දුක්ඛන්දක. ප්‍රවෘත්තියක් නැහැ, පැවැත්මක් නැහැ. හටගත්තොත් ක්‍රියාත්මක වෙන්නේ දුක්ඛන්දක පැවැත්මක් ප්‍රවෘත්තියක්. එහෙනම් නිවැරදි දර්ශනය තුළ එහෙනම් පහයි එතන තියෙන්නේ. පහෙන් නවත්තන අපි. හයට යන්නේ. වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ. වේදනා නිරුද්ධයි. දැක්ක ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්නේ. විඳින්නේ. අනිත් එක තමයි අපි නාසයෙන් පහක් ගන්නනේ.
දැන් නාසය බාහිර ගන්ධය. මොකක් කියලාද හිතන්නේ? නාසයක් ගන්ධයක් කියලා මම හිතන්නේ. එතකල් දිටි. එතකල් දිටි. වැරදි. ඒ සිතුවිල්ල වැරදි. නාසයකුත් නැහැ ගන්ධයකුත් නැහැ. භූතයන්ගේ විකාරයක්. රූප කියන්නේ විකාර ස්වභාවයක්. රූපනේ හැවත් විකාර ස්වභාවයට රූප කිව්වා. එතකොට මේ විකාර ස්වභාවය කවුද පෙන්වන්නේ විකාරය? මහ භූතය. භූතය 4 දෙනා. පඨවි ආපෝ තේජෝ වායෝ. භූතයන්ගේ විකාර ස්වභාවයක් හැදුවා. ජම්බු ගෙඩියක ස්වභාවය නාසය. ඉතින් භූතයන්ගේ විකාරය හැදුවේ. ගන්ධය හැදුවේ කවුද? ගන්ධ සුවඳ දෙකම හැදුවේ කවුද? භූතයන්ගේ විකාරය. සතර මහා භූතයන්. ඒ භූතයන්ට පුළුවන් බොහොම චූටියට ගන්ධය හදන්න නිෂ්පාදනය කරන්න. ඒ භූතයන්ට පුළුවන් තරමක ගන්ධයක් ඇති කරන්න. ඒ භූතයන්ට පුළුවන් ඉහළින්ම ගන්ධයක් ඇති කරන්න. අපි රැවටෙනවා. අන්න නිවැරදිව දකින්න. ඒ තුළ හැදුවා සිතක්. ගාන විඥානය. කවුරුත් ගඳ සුවඳ විඳින්නේ විඳින කෙනෙක් නේ. භූතයන්ගේ විකාරයට මම කියනවද? බෑනේ එහෙම කියන්නේ. එහෙනම් විඳින කෙනෙක් නේ. අර ධර්මතා දෙක නිසා සිතක් හැදුවා. ගන්ධ සුවඳ දැන ගැනීම සිත. එක චිත්තක්ෂණේ ඉපද බින්දෙනවා. එක චිත්තක්ෂණේ. අර ධර්මතා දෙක තමයි ඒක ඵලයක් හැටියට හැදුවේ. මහ භූතයන්ගේ විකාර ස්වභාවයන් දෙකක් හැදුවා ඵලයක්. ගන්ධ සුවඳ දැන ගැනීම සිත. තුන් කරුණ එකතු ස්පර්ශය. එක චිත්තක්ෂණේ ඉපද බින්දෙනවා. විඳීමේ සිත එක චිත්තක්ෂණයක් තුළ ඉපද බින්දෙනවා. විඳින්නේ. විඳොත් එලෙනවා. විඳින්නේ. එතකොට නිවැරදිව දැනගන්නවා, නිවැරදිව දැක ගන්නවා. සතිය හා යෝනිසෝ මනසිකාරය මෙතන තියෙනවා. මේ සියලු ධර්මතාවයන් නිවැරදිව පෙන්වලා දෙන්නේ, සිහි කළා දෙන්නේ සතියෙන් යෝනිසෝ මනසිකාරය තියෙන මන නුවණ. එතකොට විඳින්නේ නැහැ. විඳින්න නැත්නම් එලෙන්නේ නැහැ. එලෙන්න දෙන්නේ. මන නුවණ මෙතන පිහිටලා තියෙනවා. යෝනිසෝ මනසිකාරය. උපදින්න දෙන්නේ. යෝනි කියන්නේ උපදින තැන. හට ගන්න දෙන්නේ තෘෂ්ණාවට. තෘෂ්ණාවට හට ගන්න දෙන්නේ අයෝනිසෝ මනසිකාරය. යට යෝනිසෝ මනසිකාරය නෑ. අයෝනිසෝ මනසිකාරය නම් තියෙන්නේ එතන වේදනාපච්චය තණ්හා. තණ්හාපච්චය උපාදාන. උපාදානපච්චය භව. භවපච්චය ජාති. ජාතිපච්චය ජරා මරණ. ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස සම්භවಂತಿ. ඒව මේතස්ස කේවලස්ස දුක්ඛ කන්දස්ස සමුදය හෝති. ඔන්න හම්බෙලා තියෙන. දුක්ඛද නෑ. එහෙනම් විඳින්නේ. විඳොත් ඇලෙනවා. එහෙනම් විඳින්නේ නැත්තම් වේදනා නිරෝධා, තණ්හා නිරෝධෝ. තණ්හා නිරෝධා, උපාදාන නිරෝධෝ. උපාදානයක් නැහැ. උපාදාන නිරෝධා, භව නිරෝධෝ. එහෙනම් භවයක් නැහැ. භව නිරෝධා, ජාති නිරෝධෝ. එහෙනම් පහළ වීමක්, හටගැන්මක් නැහැ. ජාති නිරෝධා, එහෙනම් ජරා මරණයක්. ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස නිරුච්ඡanti. ඒව මේතස්ස කේවලස්ස දුක්ඛ කන්දස්ස නිරෝධෝ හෝති. අන්න නිරුද්ධ වෙන ආකාරය. දැන් පුළුවන් නේද පහෙන් නවත්තන්න? දැන් තව තුනක් තියෙනවා. දිව, රසය දෙක නිසා හැදුවා සිත. තුන් කරුණ එකතු ස්පර්ශය. ස්පර්ශය නිසා විඳීමේ සිත. ඉතින් නිවැරදිව දකින්නකො. නිවැරදිව දැකලා වේදනාවෙන් නතර කරන්න. ඒකට උපකාර කරයි. කවුද? සීය හා මන නුවණ. සතිය හා යෝනිසෝ මනසිකාරය. අයෝනිසෝ මනසිකාරයෙන් නම් කවදාවත් මේ දෙක කරන්න බෑ. අපි ඉන්නේ අයෝනිසෝ මනසිකාරය තුළ. අයෝනිසෝ මනසිකාරය තුළ ඉන්න තාක්කල්, අසීයෙන් ඉන්න තාක්කල් අපට පුච්චරෙක් පෙන්නනවා. සත්‍යෙක් පෙන්නනවා. විඳින කෙනෙක් පෙන්නනවා. විඳින කෙනෙක් ඉන්නවද? දිව කියන්නේ භූතයන්ගේ විකාර ස්වභාවයක්. රසය කියන්නේ භූතයන්ගේ විකාර ස්වභාවයක්. රූප කියන්නේ
රුප්පනේ හේවත් විකාර ස්වභාවයට රූප කියනවා. රූප කියන්නේ භූතයන්ට, මහ භූතයන්. ඉතින් විකාර කරන්නේ මහ භූතයන්. අපිට විකාර කරන්නේ. විකාර කරන්න පුච්චලෙන්නේ නැහැ. එහෙනම් ඒ දෙක හැදුවා සිතක්. මොකක්ද? රස දැන ගැනීමේ සිත. දැන් කාට හරි තියනවද රසය? කාටද රස? කවුද රස විඳින්නේ? කාටද රස දැනෙන්නේ? නැහැ. රස දැන ගැනීමේ සිතක් හැදුවා. අර භූතයන්ගේ විකාර ස්වභාවයන් ඒ දෙපළ එකතු වෙලා. බාහිර රසය හා අධ්‍යාත්මික දිව තුන් කරුණ එකතු ස්පර්ශයයි. ස්පර්ශය නිසා වේදනා. තර පස්සපච්චය වේදනා. හැබැයි වේදනා නිරෝධා. එහෙනම් වේදනාව දැනෙනවා, රසය දැනෙනවා. හැබැයි විඳින්නේ නැහැ. හෙට ඕන කියලා ආසාවක්, කැමැත්තක්, කැල්මක් නැහැ. රසය පිළිබඳ රස තෘෂ්ණාව අතහැරලා තියෙන්නේ. ඒ විඳින කෙනෙක් නැති නිසා, පුච්චලයක් නැති නිසා. එහෙනම් වේදනා නිරෝධා. තණ්හා නිරෝධෝ. තණ්හා නිරෝධ. ඒකට කියන්නේ රස තණ්හාව. ගන්ධ තණ්හා. රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා. මේ අපි තෘෂ්ණාවයි මේ නවත්තන්නේ. එයි තෘෂ්ණාව තමයි භවයක් හදන්නේ. ඒකනේ සමුදාය සත්‍ය. දුක්ඛාරය සත්‍ය, සමුදාය සත්‍ය, දුක්ඛ නිරෝධාරය සත්‍ය, දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාාරය සත්‍ය. එහෙනම් හේතු අයින් කරන්නේ අපි. මොකක්ද? සමුදාය සත්‍ය. ඒ කාර්ය සත්‍ය හේතුව. එහෙනම් වේදනාව දැනෙනවා. රස දැනෙනවා රහතන් වහන්සේට. එතකොට පෘථග්ජන පුච්චලයට රස දැනෙනවා. එතකොට පෘථග්ජන පුච්චලයයි ආර්ය පුච්චලය අතර වෙනසක් තියෙනවා. පුච්චලය පෘථග්ජන පුච්චලය රස විඳිනවා. ආර්ය පුච්චලය විඳින්නේ. රස දැනෙනවා. එකයි වෙනස. එතකොට Tamanට තේරුම් ගන්න පුළුවන්, Tamanට වැටහෙනවා මම පෘථග්ජන පුච්චලයේද මම ආර්ය පුච්චලයේද. රසය විඳිනවා නම් පෘථග්ජන පුච්චලය. රසය දැනෙනවා නම් ආර්ය පුච්චලය. ඒ විඳින්නේ නැහැ. දැන් වෙනසක් තියෙනවානේ. වෙනස කොහෙද තියෙන්නේ? සිතේ තියෙන්නේ. ආශ්‍රව කිවේකටයි. ඇලෙනවා. එහෙනම් විඳින්නේ නැහැ, විඳින්න නැත්තම් ඇලෙන්නේ. පස්සපච්චය වේදනා. වේදනා නිරෝධා, තණ්හා නිරෝධෝ. විඳින්නේ වේදනාව දැනෙනවා. රස දැනෙනවා. විඳින්නේ. එහෙනම් විඳින්න නැත්තම් ඇලෙන්නේ. එහෙනම් වේදනා නිරෝධා, තණ්හා නිරෝධෝ. තණ්හා නිරෝධා, උපාදාන නිරෝධා. ඔන්න නිරෝධයි ඉතින්. එතනින් එහාට උපාදාන නිරෝධා, භව නිරෝධෝ, භව නිරෝධා, ජාති නිරෝධෝ, ජාති නිරෝධා, ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස නිරුච්ඡanti. දැන් බැරිද? පුළුවන්. කොහොමද කරන්නේ? අවබෝධය තුල අයින් වේවි. විඳින්නේ නැතුව වේදනාව විතරක් ගනි. අවබෝධය තුල අනවබෝධය තුල විඳිනවා. විඳොත් ඇලෙනවා. වේදනා පච්චය තණ්හා, තණ්හා පච්චය උපාදාන. එහෙනම් ප්‍රත්‍යයයි උපාදානයට. ඒතර උපාදානයට ඉපදීමේ අදහසක් උපාදානයට නෑ. තණ්හාව උපාදානෙ උපදවන්නෙත් නෑ. තෘෂ්ණාව නිසා උපාදානයේ නැමැති සිතුවිල්ල හට ගන්න බව උපාදානය දන්නෙත් නෑ. හැබැයි තෘෂ්ණාව හැර උපාදානයට ප්‍රත්‍ය වෙන ධර්මතාවයකුත් නෑ. අන්න ඒකයි මේ ධර්මයේ තියෙන අතිශය ගැඹීරයි, ගැඹුරුයි. හැබැයි තේරුම් ගන්න පුළුවන්. ප්‍රත්‍යයට අනුව උදය. උපකාරයට අනුව උදය දකින්න. ඒ නිවැරදි දර්ශනය. ප්‍රත්‍යයට අනුව උදය දකින්න. ତර ප්‍රත්‍යයට අනුව හටගැන්ම දකින්න. හටගත්තා නම් දුකයි. එතන ආර්ය සත්‍යයක් කියලා තේරෙනවා. හටගත්තා නම් දුකයි. නොහටගත්ත තැන දුකේ නිමාවයි. එහෙනම් ප්‍රත්‍යයට අනුව උදය දකින්න. එතකොට දුක්ඛාරය සත්‍ය ප්‍රකටයි. හටගන්නස්සනේ නැති වෙන බව දකින්න. එතන දුක්ඛාරය සත්‍ය ප්‍රකටයි. ତර ප්‍රත්‍යයෙන් හටගත්ත බව දකින්න. එතකොට සමුදාය සත්‍ය ප්‍රකටයි. සමුදාය සත්‍ය පෙන්වන්නේ. එහෙනම් හටගන්න ස්වභාවය නැති කරන්න නම් සමුදය අයින් කරන්න ඕනේ. ඒ නිරෝධාරය සත්‍යයි. ඒ කාර්ය සත්‍යයක්.
මේක වෙනස් කරන්න බෑ කාටවත්. එහෙනම් චතුරාර්ය සත්‍ය තියෙනවා මෙතන. නැද්ද? චතුරාර්ය සත්‍යයක් තියෙනවා. නිවැරදි. වදක්ක සම්මා දිට්ඨි. නිවැරදිව කල්පනා කරා සම්මා සංකප්ප. එතකොට ඒ අනුව වචන හසුරවනවා, ඒ අනුව කර්මාන්ත කරනවා, නිවැරදි කර්මාන්ත. ඒ අනුව දිවි පැවැත්ම, නිවැරදි දිවි පැවැත්ම. සමාජීව මේ සඳහා ගන්න උත්සාහය සම්මා වායාම. මේ පිළිබඳව නිවැරදි සිහිය සම්මා සති. මේ චිත්ත ඒකාග්‍රතාවය, මේ අනුව චිත්ත ඒකාග්‍රතාවය සම්මා සමාධි. ඒ අනුව එන්නේ සම්මා ඥාන, නිවැරදි නුවණ. ඒ අනුව එන්නේ සම්මා විමුක්ති. නිදහස්, සියල්ලෙන් නිදහස් වෙච්ච බව. පැහැදිලි. කය පහස. දෙක නිසා සිත. තුන් කරුණ එකතු ස්පර්ශය. ස්පර්ශය නිසා විඳීමේ සිතයි. නාම ධර්ම තුනයි. කාය විඥානය, කාය සංපස්ස, කාය සංපස්සජ වේදනා. සිත් තුනක් විතරයි. චිත්තක්ෂණ තුනයි. කාය ශරීරය විකාර ස්වභාවය. කායද රූපයන්ගේ. රූප කිවේ භූතයන්ගේ. රූප කියන වචනේ තේරුම විකාරයට පමුණවන්නේ රූපයි. දැන් විකාරයට පැමිණෙන්නේ. ඒතකොට රූප කියන්නේ මහ භූතයෝනේ. ඒතකොට විකාරයට පැමිණෙන්නේ රූපයේද භූතයෝද? භූතයෝ. බාහිර පහස ඒකත් භූතයෝ. විකාරයට පැමිණෙන. ඒක නිසානේ වෙනස් වෙන්නේ. සෙනෙහසෙනෙහ පහස. විකාර කරනවා. භූතයන්ගේ විකාරය. අපේ මනස අපි රැවටිලා. ආත්මයක් දාගත්තා. මම කියලා දාගත්තා. ඒ දෙක හැදුවා ඵලයක්. පහස පිළිබඳව දැනගැනීමේ සිතක් හැදුවා. තුන් කරුණ එකතු ස්පර්ශයයි. ස්පර්ශය නිසා විඳීමේ සිතයි. චිත්තක්ෂණ තුනයි. ස්පර්ශය හා විඳීම හා කාය විඥාන. චිත්තක්ෂණ තුනක් තුළ ඉපද බිඳුණා. දැන් මොනවද මේ තියෙන්නේ? ක්‍රියාවන් තියෙන්නේ. කො පුච්චලේ, කො සත්‍යේ, කො ජීවේ, කො කෙනෙක්. කෙනෙක් ඇතුළට උබලා, කෙනෙක් ඇතුළට දාලා ආස්වාද විඳිනවා. විඳින කෙනෙකුත් නැහැ. එහෙනම් විඳින්නේ. රහතන් වහන්සේ විඳින්නේ. ප්‍රත්‍යඥ පුච්චලේ විඳිනවා. කයෙන් විඳිනවා. හෙටත් හොයනවා ඒ විඳීම. අනිද්දාත් හොයනවා. නැවත නැවත හොයනවා. රහතන් වහන්සේ හොයනවාද? කයෙන් විඳින්න නෑ. හයි. විඳීම නවත්තලා තියෙනවා. වේදනාවද ස්පර්ශය දැනෙනවා කයට. සීතල දැනෙනවා. උෂ්ණයක් දැනෙනවා. හැබැයි විඳින්නේ. එතෙන් නවත්තලා තියෙනවා. ඒතර වේදනා නිරෝධා, තණ්හා නිරෝධෝ. තණ්හා නිරෝධා, උපාදාන නිරෝධෝ. දැන් බලන්නකො එතකොට. මනස බාහිර අරමුණු දෙක නිසා සිතයි. මනස කියන්නේ සිත එක චිත්තක්ෂණයක් තුළ ඉපද බිඳිනවා. බාහිර අරමුණු රූපයක් නම් අරමුණට ගත්තේ චිත්තක්ෂණ 17ක් තුළ ඉපද බිඳිනවා. නාමයක් නම් අරමුණු කලේ වේදනා සංඥා සංස්කාරයක් නම් එක චිත්තක්ෂණයක් තුළ ඉපද බිඳිනවා. මනසටත් එක චිත්තක්ෂණයි. චිත්තක්ෂණ දෙකයි. හැදුව සිතටත් එක චිත්තක්ෂණයයි. මනෝ විඥානයි. එකතු කර ස්පර්ශයට මනෝ සංපස්සයට ඒකටත් එක චිත්තක්ෂණයයි. විඳීමේ සිතට ඒකටත් එක චිත්තක්ෂණයයි. නාම ධර්ම පහටම චිත්තක්ෂණ පහයි. නාම ධර්ම හතරයි නම් චිත්තක්ෂණ හතරයි. රූප ධර්මයට චිත්තක්ෂණ 17යි. විඳින්නේ මනසින්. මනසට වේදනාව දැනෙනවා. විඳින්නේ. වේදනා නිරෝධා, තණ්හා නිරෝධෝ. තණ්හා නිරෝධා, උපාදාන නිරෝධෝ. උපාදාන නිරෝධා, භව නිරෝධෝ. භව නිරෝධා, චාති නිරෝධෝ. චාති නිරෝධා, ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස නිරුච්ඡanti. මහණෙනි මේ දුක්ඛ අවසානයයි. ඒ නිවනයි. දැන් 30න් දැන් බැරිද 30න් අයින් කරන්න? පුළුවන්. හැබැයි ඒකට ඕනි මොකක්ද? සම්මා දිට්ඨියයි, සම්මා සතියයි, සම්මා වායාමයයි. සම්මා සති නිවැරදි සිහිය ඕනි. එතන යෝනිසෝ මනසිකාරය තියෙනවා. ඒ සඳහා ගන්න වෑයම සම්මා වායාමයයි. ඒක ඕනි. උත්සාහය ඕනි. දෙකීම නිවැරදි දර්ශනය සම්මා දිට්ඨියයි. අනිත් කරුණු පහ සම්පූර්ණ කරයි මේ ධර්මතා තුන. මොකද්ද? සම්මා සති, සම්මා වායාම හා සම්මා දිට්ඨි. අනිත් කරුණු පහම සම්පූර්ණ කරනවා. එතකොට 8ක් සම්පූර්ණයි. ඒ 8 සම්පූර්ණ නම් තව දෙකක් සම්පූර්ණයි. සම්මා ඥාන හා සම්මා විමුක්ති. හොඳයි ධර්ම දේශනාව
අවසන් කරනවා. සෑම දිනාටම ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වතාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවත අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු. සෑම දිනාටම තෙරුවන් සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං